cos 180 අඩු කිරීම θ කියන්නේ කවුද? cos ඍණ cos θ නේ. ඔව්. මොකද cos 180 අඩු කිරීම θ කියන්නේ දෙවන වෘත්තපාදයේ කෝණයක්. දෙවන වෘත්තපාදයේ cos ඍණයි 180ට θ සම්බන්ධයක් තියෙනවා නම් θ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඍණ cos θ. එහෙනම් මේකට ආදේශ කරන්න පුළුවන් ඍණ cos θ කියන එක. හරි? දැන් දාන්න පුළුවන්. එතකොට එනවා 2f වර්ගයේ වතාවක් ඍණ cos θ. හරි? cos 180 ඍණ θ කියන එකට ඒක දැම්මම. ඍණ cos θ. එතකොට r සමානයි මූල ඇතුලේ 2f වර්ගය ධනයි ඍණයි ඍණ 2f වර්ගය cos θ. 2f වර්ගය cos θ. ඔය විදිහට එනවා. හරි? සැලෙන්න එපා ළමයි, ගණිතයට බය වෙන්න එපා. මේ ගණිතයේ තියෙන භෞතික විද්‍යාව නෙවෙයි. ළමයි බය වෙන භෞතික විද්‍යාවයි කියලා මේ. දැන් මෙතන භෞතික විද්‍යාව නැහැ. හරි? මේ දින මෙතන ගණිතය. හරි? ගණිතයේ තියෙන්නේ භෞතික විද්‍යාව නැහැ. බය වෙන්න එපා. ඒක නිසා සුළු කිරීම අමාරුයි කියලා. මෙච්චර තඩි සුළු කිරීම කීයටවත් විභාගෙට එන්නේ නැහැ. එහෙනම් මොන බම්බුවට මේක හදන්නේ? මේක හදන්නේ ස්කිල් එක ගන්න. තේරුණේ? හරිද? මේක හදන්නේ මේක ස්කිල් එක අරගන්න. හරිද? මේක ස්කිල් එක ගන්න. දැන් අපි හිතන්න මොනවා හරි දෙයක් දැන් අපි හිතමුකෝ ඔය හමුදා ට්‍රේනින් එකකදී ඔය දරුණු ට්‍රේනින් එකකදී බෝම්බ ගහන තැන් වලින් දුවන්න දෙනවා. හරිද? බෝම්බ ගහන තැන් වලින් දුවන්න දෙනවා. නැත්නම් බිම් බෝම්බ මෙහෙම වලල්ලා තියෙන අතරින් මෙහෙම දුවන්න දෙනවා. ඉතාලම දරුණු ගණේ ට්‍රේනින් එකක්. හරි? හැබැයි ඒ රටේ කිසිම වෙලාවක යුද්ධයක් නැහැ. හැබැයි ඒ ට්‍රේනින් එක දෙනවා. ඇයි ඒක ස්කිල් එක ඇඟේ තිබුණොත් විතරයි එවැනි අවස්ථාවකට පවා මුහුණ දෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකටත් මුහුණ දෙන්න පුළුවන් කියන්නේ. ඊට වඩා ප්‍රාථමික දේවල් වලට මුහුණ දීමේ හැකියාව ළමයින්ට තියෙනවා. ඉතින් ඒ වගේ හිතුවම මේකත් විභාගෙට ඇහුවේ නැති වුණාට මේක හොඳට අධ්‍යයනය කිරීම තුළ Tamanට එනෝ යම්කිසි හැකියාවක් බය නැතිකමක් එනෝ ගණිතයට. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ මේ භෞතික විද්‍යාව ඉස්සරහට කරගෙන යන්න. ඉතින් අපි මොකද්ද කරේ? මහා දෙයක් කරේ නෑ. F බලය මෙහෙම තියෙද්දි මේ බලය චුටක් අල්ලලා මෙහාට තල්ලු කරා. තල්ලු කරාම මෙන්න මේ බලය. මෙන්න F අනිත් බලය. ඒ බල දෙක අතරින් තමයි දෙකෙන් සම්ප්‍රයුක්තය එන්නේ. සූත්‍රය දැම්මා p වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ කියලා. හරි? p වර්ගය කියන්නේ f වර්ගය. මෙයත් f වර්ගය. ධන 2ff cos 180 අඩු කිරීම θ කියලා එනවා. හරි? cos 180 අඩු කිරීම θ යනු ඍණ cos θ කියලා එනවා. හරි? මෙතනත් එහෙමයි. ඍණ cos θ කියලා ආවා. දැන් හරිම ලේසි. r සමානයි f වර්ගයයි තියෙනකොට ගන්න එළියට. හරි? මෙතනත් 2f වර්ගයක් පොදුයි, මෙතනත් 2f වර්ගයක් පොදුයි. නේ එච්චර ඕනේ අපි f විතරක් ගමුකෝ එළියට. f වර්ගයක් පොදුයි ගන්න එළියට. හරි? නැත්නම් 2f වර්ගම ගමුකෝ කවන්නේ. 2f වර්ගයක් ගත්ත එළියට. ඇතුලේ මොකක්ද ඉතුරු වෙන්නේ? 1 අඩු කිරීම cos θ. 1 අඩු කිරීම cos θ ඕනම ළමයට තේරෙනවා ඒක. r සමානයි f වර්ගය මූල ඇතුලෙන් එළියට ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්නේ. f වර්ගය මූල ඇතුලෙන් එළියට ගන්නකොට f එකක් වෙලා තමයි එළියට එන්නේ. මූල ඇතුලේ 2 වරහන් 1 ඍණ cos θ 2 වරහන් 1 ඍණ cos θ කියලා එනවා. ළමයි දැන් මැත්ස් කරන ළමයි නම් මේක දන්නවා ඇති. මෙතනින් පස්සේ සුළු කිරීමක් තියෙනවා ත්‍රිකෝණමිතියට අනුව. හරිද? මේක ඒ නිසා බයෝ කරන ළමයිත් ඉන්න නිසා මේ ක්‍රමෙන් මම මෙතනින් එහාට ගාන හදන්නේ. හරි? මම මේ හදලා පෙන්නුවේ මේ ක්‍රමයට හැදුවා නම් ළමයෙක්ට ලැබෙන අවසාන පිළිතුර. හරි? මෙතනින් එහාට මම සුළු කරන්න යන්නේ හේතුව තමයි එක ඍණ cos θ කියන එකට සූත්‍රයක් පාඩම් කරන් ඉන්නේ කියලා දීලා නැහැ ෆිසික්ස් වල. හරි? ඒක නිසා මෙතනින් එහාට මම හදන්න යන්නේ. හැබැයි මැස් කරන ළමයි දන්නවා එක ඍණ cos θ කියන්නේ 2 sin වර්ග θ බෙදීම 2 කියලා. හරි? මෙතෙන් එන සූත්‍රයක් 2 sin වර්ග θ බෙදීම 2 කියලා. ඒක නිසා මම මෙතනින් එහාට මේක සුළු කරන්න යන්නේ නැහැ. අවශ්‍ය නම් මැස් කරන අය බලා ගන්න. බයෝ කරන අය කිසිම වෙලාවක මේ සමීකරණ මෙතනින් එහාට සුළු කිරීම බලා ගන්න එපා. හරිද? ඔන්න මැස් කරන අයට මේක තේරෙන නිසා මොකද ඒගොල්ලන්ට ත්‍රිකෝණමිතිය තියෙනවනේ.
දැන් හිතන්නපා මේ මැස් කරන අයට පුළුවන් පිසිස් එහෙම එකක් නැහැ. මැස් කරන අයට මේ ත්‍රිකෝණමිතිය පුළුවන් එච්චරයි. පිසිස් පුළුවන් කියලා එහෙම එකක් නැහැ. හරිද? දෙකයි එකරෙන cos θ කියන්නේ දෙකයි sin වර්ග θ බෙදීම දෙකයි. දෙකයි sin වර්ග θ බෙදීම දෙකයි. හරි? එතකොට r සමානයි f වැඩි කිරීම f වතාවක් දෙවරක් දෙක හතරයි sin වර්ගය θ බෙදීම දෙකයි. එහෙනම් r සමානයි f වතාවක් මේ හතර ඉලක්කම එළියට ආවම දෙකක් වෙනවා. sin වර්ගය එළියට ආවම sin θ බෙදීම දෙකක් වෙනවා. මොකද වර්ග මූලය වෙනෝනේ. එහෙනම් දෙකයි f sin θ බෙදීම දෙක. මට හිතෙන්නේ මේක තමයි බව පෙන්වීම සඳහා ගිසති දුන්නේ. ඔවනේ? බව පෙන්වීම සඳහා දුන්නේ. ඉතින් ඔය විදිහට හදන්න පුළුවන්. මම ඒ නිකන් හදලා වෙන්නේ. මම මේක ඇත්තටම හදලා පෙන්නුවේ. මෙහෙම හදන්න උත්සාහ කරපු ළමෙක් මෙතෙන්දී හිර වෙනවා. හරි? මෙතනින් එහාට යන බැරුව හිර වෙනවා. යම් කිසි ත්‍රිකෝණමිතිය දැනුමක් තියෙන ළමෙක් මෙහෙම හදන්න පුළුවන්. නමුත් ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. මොකද හේතුව මේවැනි ත්‍රිකෝණමිතික සුළු කිරීම භෞතික විද්‍යාව තුළ කිසිසේත්ම කවදාවත් අහන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රමයට හැදීම පළක් නොවන බව වටහාගත් පසු ඔන්න බලන්න කරන වැඩේ. හරි. දැන් ඒක ඒ විදිහට හදන්න බැරි බව අපි හොයාගත්තා. අත්දැකීමෙන් දැක්කා. දැන් අපි එහෙම හදන්න යන්නේ නැහැ ඒක නිසා. වෙනත් ක්‍රමයක් විකල්පයක් කල්පනා කරමු. බලමු විකල්පය මොකක්ද කියලා. වෙනත් විකල්පයක් කල්පනා කරමු. මේක අපි දැන් සමාන්තර ආශ්‍ර නියමයේ දාලා නැත්නම් p වර්ග ධන q වර්ග ධන 2යි pq cos θ දාලා හදන්න බැරි වුණා. දැන් මම කරන වැඩේ මේක ත්‍රිකෝණ ක්‍රමයෙන් හදන්න යනවා. මොකක්ද ත්‍රිකෝණ ක්‍රමයෙන් කියන්නේ? කිසියම් මේ පැත්තට බලයක් තියෙනවා නම් මේ පැත්තට යම් කිසි බලයක් තියෙනවා නම් ත්‍රිකෝණය සම්පූර්ණ කරන ඉතිරි පාදයේ මගින් මොකක් වෙන්නේ පුතා? ඉතිරි පාදයේ මගින් මේ බල දෙකේ මොකක් ලැබෙනවද? සම්ප්‍රයුක්තය ලැබෙනවා. සම්ප්‍රයුක්තය ලැබෙනවා. ඉතින් ඒ තීරයට අනුව මට තේරෙනවා මේ බලය සහ මේ බලයේ සම්ප්‍රයුක්තය කවුරු වෙන්න ඕනේ? මෙයා වෙන්න ඕනේ. එහෙනම් මේ බලයේ සහ මේ බලයේ සම්ප්‍රයුක්තය මෙයා විය යුතුයි. එහෙනම් අපි මෙන්න මෙයා තමයි හොයන්න ඕනේ. නේ? මෙයා තමයි හොයන්න ඕනේ. ඉතින් මෙයා හොයන්න නම් නැත්තම් මේ පාදයේ දිග හොයන්න නම් කරන්න තියෙන එකම දේ මෙච්චරයි. අපි දන්නෝ අපිට එදා මේ විදිහට දුන්නොත් එහෙම අපි මොකද්ද කරේ? නිව්ටන් 4ක් මෙහාට දීලා මෙහාට නිව්ටන් 4ක් දුන්නොත් අපි මොකද්ද කරේ? නිව්ටන් 4 දිගට සමානව සෙන්ටිමීටර් 4ක් ඇඳගත්තානේ. මේ නිව්ටන් 4 දිගටත් සමානව සෙන්ටිමීටර් 4ක් ඇඳගත්තානේ. ඇඳගෙන අපි මොකද්ද කරේ? මේක මැනලා ලිව්වා අඩි රූලෙන් නේ. ඔව් අපි අද අඩි රූලෙන් මනින්න නැතුව ගණිතමය විදිහට හොයන්න යමු. එහෙනම් ඔයගොල්ලන්ට මෙවැනි බල දෙකක් දීලා තියෙන වෙලාවට හදන්නම ක්‍රමයක් නැත්තම් ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද? මේ දිගට සමාන දෙකක් ඔයගොල්ලෝ ඇඳගත යුතුයි. මේකේ තියෙන බලය නිව්ටන් 10ක් නම් සෙන්ටිමීටර් කීයක් අඳිනවද? 10ක් අඳිනවා. හරිද? අපි අර පරිමාණ රූප ඇඳලානේ. මේ වගේ අඳිනවනේ. මේකත් අපි සෙන්ටිමීටර් ඒක නිව්ටන් 10ක් නම් ඒත් අපි අඳින සෙන්ටිමීටර් කීයක්ද? 10ක් නේ අඳිනවා. ඇඳලා මෙන්න ඉතිරි පාදේ සම්පූර්ණ කරනවා. මෙන්න ඉතිරි පාදේ. හරිනේ? සම්පූර්ණ කරා. එහෙනම් අපි මොකද්ද හොයන්න ඕනේ? මේකේ දිග නේද හොයන්න ඕනේ? හරි. අපි දන්නවා මේ පාදයේ දිග මේ දිග නිව්ටන් 10ක් නම් මේ පාදයේ දිග කීයද? සෙන්ටිමීටර් 10යි. නේ? එහෙනම් මේ බලය F නම් මේ පාදයේ දිග මොකද්ද? F වෙනවා නේ? මේ පාදයේ දිග F වෙනවනේ අනිවාර්යයෙන්ම. එතකොට මේකේ දිග නිව්ටන් 10ක් නම් මේ පාදයේ දිග කීයද? සෙන්ටිමීටර් 10යි. එහෙනම් මේක දැන් නිව්ටන් 10 නෙමෙයි F කියලා දීලා තියෙන්නේ. එහෙනම් මේක නිව්ටන් F නම් මේක සෙන්ටිමීටර් F කියලා අපි දන්නවා නේ? අන්න. ඉතින් ළමයිගේ අරකමනේ මේ ඇඳලා තියෙන්නේ. හරි හරි ඒකම තමයි. දැන් ඔයාලට තේරෙනවනේ මෙතන නිව්ටන් 4යි නිව්ටන් 4යි කියලා දීලා දිනුනොත් බල දෙකක් අපි මොකෝ කරන්නේ? සෙන්ටිමීටර් 4ක දිග රේඛාවක් ඇඳලා ඒකෙත් ලකුණු කරන්න කීයේ කියලාද? නිව්ටන් 4යි කියලා. හරිද? මේකෙත් එහෙමයි. ඉතින් ඒ වගේ තමයි අපි අර එදා කරේ. එහෙනම් F බලය වෙනුවට දිග F වෙච්ච රේඛාවක් ඇඳලා. මේ F බලය වෙනුවට දිග F වෙච්ච රේඛාවක් ඇඳලා. ඇඳලා දැන් මෙයා හොයන්න යන්නේ. මෙයා හොයන්නයි මට ඕනේ. මම මෙතනින් ගහ ගන්නවා කෝණ සමච්ඡේදකයක්. මොන සමච්ඡේදකයක්? කෝණ සමච්ඡේදකයක්. ඊට බෙදීම දෙක ගානේ බෙදමු කෝණ සමච්ඡේදකයක් ඇඳ ගන්න. ඇඳගත්තට පස්සේ මේ ත්‍රිකෝණයේ සමදීපාද ත්‍රිකෝණයක් නිසා මේ ත්‍රිකෝණයේ සමදීපාද ත්‍රිකෝණයක් නිසා කෝණ සමච්ඡේදකය ආධාරක පාදයට මොන වෙනවද? ලම්බක වෙනවා.
මොකද සමදීපාද ත්‍රිකෝණයක කෝණ සමච්ඡේදකයේ ආධාරක පාදයට මොන වෙනවද? ලම්බක වෙනෝනේ අනිවාර්යෙන්. ලම්බක වෙනවා. එහෙනම් මේ දුර x නම් මේ දුරත් මොකක්ද වෙන්නේ? x වෙනවා. එහෙනම් අපි හොයන්න ඕනේ x ද 2x ද? අපි 2x තමයි හොයන්න ඕනේ. ඉතින් 2x හොයන්න කලින් අපි x හොයාගත්තා නම් ගොඩ නේද වැඩි? එහෙනම් අපි මේකේ තියෙන ත්‍රිකෝණයක් ගලවලා ගන්න පැත්තකට. මොන ගලවලා ගන්නව? ත්‍රිකෝණයක් ගලවලා ගන්න පැත්තකට. මොන ගලවලා ගත්තා. මට කියන්න ළමයි මේ කෝණය මොකද්ද? θ බෙදීම 2යි. මෙන්න මේ කෝණේ θ බෙදීම 2යි. මේ පාදය මොකද්ද? x. මෙතන මොකද්ද? ලම්බකයි. මේ පාදය මොකද්ද? f. මේ පාදය මොකද්ද? f. එහෙනම් අපි මෙයා තමයි සොයාගත යුත්තේනේ. එහෙනම් බලන්න ත්‍රිකෝණයකට කෝණය දන්නෝ, කර්ණය දන්නෝ, සම්මුඛ පාදය දන්නේ නැහැ. ත්‍රිකෝණයක කෝණය දන්නෝ, කර්ණය දන්නෝ, සම්මුඛ පාදය දන්නේ නැත්නම් මොකද කරන්නේ? සයින් දානවා. සයින් දානවා. මොකද්ද සයින් එක? සයින් θ බෙදීම 2 සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් x උක්ත කරන්න x සමානයි f වැඩි කිරීම sin θ බෙදීම 2යි. අන්න x හොයාගත්ත නේද අපි? දැන් අපිට හොයන්න ඕනේ x ද 2x ද? අපිට දැන් හොයන්න ඕනේ 2x. එහෙනම් 2 වැඩි කිරීම x කියන්නේ කවුද පුතා? f වතාවක් sin θ බෙදීම 2යි. එහෙනම් f වතාවක් sin θ බෙදීම 2යි. අපිට අවශ්‍ය පිළිතුර ලැබිලාද? ලැබිලා නේද? හරිම ලේසි. එහෙනම් හොඳට ප්‍රගුණ කරපු ළමයෙක්ට මේ කිසිම ගණනය කිරීමක් නැතුව පේන ඒ ළමයාට උත්තරේ. ඇයි මේක ඍජුකෝණීය ත්‍රිකෝණයක් බව ඒ ළමයාට පේනවා. හොයන්න තියෙන්නේ සම්මුඛ පාදයේ බව පේනවා, කර්ණය දන්න බවත් පේනවා. එහෙනම් සම්මුඛ පාදයේ f sin θ බෙදීම 2යි. එහෙනම් මේකට අනුව මේකත් f sin θ බෙදීම 2යි. එහෙනම් මේක මොකද්ද? 2යි f sin θ බෙදීම 2යි. ඉතින් එච්චර අපි ප්‍රගුණ නැති වෙන්න පුළුවන් නේ. ඉතින් ඒක නිසා අපි කරන්නේ මෙහෙම ත්‍රිකෝණයක් වෙනම ගලවලා අරගෙන මේකේ නොදන්න පාදේ හොයලා ඒ නොදන්න පාදේ අගය 2කින් වැඩි කරා නම් මෙන්න පිළිතුර ලැබෙනව නේද? හරි. හරිම සරලයි. ලියන්න මෙහෙම. ඔක ලියා ගන්නටක් ගාලා. වෙන මොකුත් ලියන්න දෙයක් නැහැ, ඉක්මන ලියන්න. හරි. ළමයි බලමු දැන් තමයි සුන්දර මාතෘකාව තියෙන්නේ. සුන්දර මාතෘකාව.
බලන් ඉන්න. මාතෘකාව කියන්න කලින් මං යම් කිසි දෙයක් ඔයගොල්ලන්ට කියනවා. හරි? යම් කිසි දෙයක් ඔයගොල්ලන්ට කියනවා. මේ බලන්න. ඔයගොල්ලෝ දන්නවා මං දැන් දන්න ඔයගොල්ලෝ උත්තර දෙන බව ගෙදර සිට මේක p බලයක් නම් මේක q බලයක් නම් මේ කෝණේ θ කෝණයකින් ආනත නම් මේ බල දෙන්න වෙනුවට යොදන්න පුළුවන් තනි බලයට අපි නමක් කියනවා කවුරු කියලාද? සංප්‍රයුක්ත බලය කියලානේ. අපි දන්න එක හොයන්න සූත්‍රයකුත් මොකද්ද? r සමානයි p වර්ග ධන q වර්ග ධන 2pq cos θ කියලා සමීකරණයකුත් අපි දන්නවා. ඒකේ මූලය කියලා ඔහොම සමීකරණයකුත් අපි දන්නවනේ. හරි. ඔහොම දන්නවා. ඒ වගේම ඔයගොල්ලෝ ඉගෙන ගත්තා මෙන්න මෙහි වගේ එකක්. මෙයා x නම් මෙයා y නම් ඒ දෙන්න ලම්බක නම් ඒ දෙන්නාගේ සංප්‍රයුක්ත බලය r නම් r හොයන්න ඕගොල්ලෝ සමීකරණයක් ඉදිරිපත් කරගත්තා මොකද්ද? ලම්බක බල දෙකක සංප්‍රයුක්තය හොයන්න. අර සමීකරණෙම දාන්න ඕන නම් පුළුවන්. හැබැයි අපරාධනේ ලියන්නේ කියලා මම මේකට පට්ට කෙටි සමීකරණයක් ඇහෙන්නේ නැද්ද? ඇහෙන්නේ නැද්ද? හරිද? දැන් ඇහෙන්නේ නැහැ කිව්වොත් දරුවා මට ඉක්මනට කියන්න ඇහෙනවද දැන් කියලා? හිමින් ඇහෙන්නේ? දැන් හරිද බලන්න පුතා? දැන් හරිනේ? හරි නේද? නැද්ද? හරි. ළමයි ආයෙ ඇහෙන්නේ නැත්තම් කියන්නේ. මම මොකද හිටියේ? මේ බල දෙකට අරු දාන්නත් පුළුවන්. හරිද? මේ බල දෙකට මූ දාන්න පුළුවන්. මූට අර සූත්‍රය දාලා හොයන්නත් පුළුවන්. හැබැයි මම කිව්වා ඒක අපරාධය දාන්න කියලා මේකට වෙන සමීකරණයක් ඉදිරිපත් කරා. කෙනෙක් ඉන්නවා නම් මට මේ සමීකරණය මතක් කරන්න. මේකට දාපු සමීකරණය මතක් කරන්න. මොකද්ද? x වර්ගය ධන y වර්ගයේ වර්ග මූලය. අන්න. x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. ඔක තමයි සමීකරණය. හරි? x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. හරි x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය තමයි ඒකට උත්තරේ එන්නේ. දැන් මට කියන්න මේ බල දෙකක් තනි බලයක් බවට පත් කිරීමට අපි කියන සංප්‍රයුක්ත බලය සෙවීම කියලා නේ. මොකද්ද? බල දෙකක් කියන්න තනි බලයක් බවට පත් කිරීම අපි කියන සංප්‍රයුක්ත බලය සෙවීම නේ. සංප්‍රයුක්ත බලය සෙවීම. මේකත් එහෙමයි. බල දෙකක්
තනි බලයක් බවට පත් කිරීම අපි කියනවා සංප්‍රයුක්ත බලය සෙවීම. ඒ වගේම ඕගොල්ලෝ හිතුවේ නෑ නේද කවදාවත් මෙයා වායි තිබ්බ ගානට ගේන්න පුළුවන් කියලා. තිබ්බ තත්ත්වයටපත් කරන්න පුළුවන් කියලා හිතුවේ නෑ නේද? නේ? දැන් ඕගොල්ලන්ට උදාහරණයක් විදිහට හිතන්න 3න් 2යි sorry 5න් 1යි 5න් 2යි එකතු කරාම 5න් 3යි. නේ? මේ දෙන්න එකතු කරාම 5න් 3යි. හැබැයි ඔයගොල්ලෝ හිතුවේ නෑ නේද අරක මේ පැත්තට හදන්න කවදාවත් නේ? O level කාලේ හිතුවේ නෑ නේද එහෙම. හැබැයි A level වලට මැච් කරන්න ගියාම නම් මේක තියෙනවා මේක අපිට O level වල තිබ්බනේ භාග විසඳීම. හරිද? භාග එකතු කරලා අරම ලියනවා. A level වල තියෙන භින්න භාග කිරීම කියලා. ඒ මොකද්ද? භින්න භාග කියන්නේ භින්න බහිනව නෙමෙයි. භින්න භාග කිරීම. භින්න භාග කිරීම කියන්නේ භාග වලට බෙදීම. ඒ කියන්නේ මේවා කැලි දෙකකට කැඩීම. හරිද? ඒ කියන්නේ එතනක් තියෙන භින්න කැඩීම. කැලි දෙකට විභේදනය කිරීම. අන්න එහෙනම් මෙයා අරයා බවට පත් කරන්න පුළුවන් වගේම අරයා මෙයා බවට පත් කරන්න පුළුවන්. හරිද? ඉතින් මේ බලවලත් එහෙම පුළුවන්. මේ බලවලත් එහෙම පුළුවන්. මේ බල දෙන්නේ තනි එකෙක් බවට පත් කරා වගේම ඊට අනිත් පැත්තට පුළුවන් මොකද්ද? ඒ දෙන්න තිබ්බ තත්ත්වයට පත් කරන්න. හැබැයි ඇඩ්වාන්ස් ලෙවල් වලදී මේ තිබ්බ තත්ත්වයට පත් කරන්න මෙන්න මේ බල පද්ධතියක් නැවත තිබ්බ තත්ත්වයට පත් කරන්න අපි ඉගෙන ගන්නෑ. ඒ කියන්නේ P හා Q බල දෙකක් θ කෝණයෙන් ආනතෝ දිවිලා ඒකට R කියලා සංප්‍රයුක්තයක් ආවනම් අපි ඒ බල දෙක කවදාවත් තිබ්බ තත්ත්වයට ආයි ගේන්නේ නැහැ. ඒක ගේන්නේ නැහැ. හැබැයි මෙන්න මෙයාට ගේමක් දෙනවා. මෙයා මේ R කියලා බලයකට පත් වුණා නම් අපි මේ පත්වීම කියනෝ මොකද්ද? සංප්‍රයුක්තය මොනවා කිරීමද? සෙවීම. මොකක් කිරීම? සංප්‍රයුක්තය සෙවීම. නැවත මේ தත්ත්වයට පත් කරන එකට අපි කියනවා නැවත මේ தත්ත්වයට පත් කරන එකට අපි කියනවා මම තාම කියන්නේ නම රස කර කර කියන්නේ ඒක. හරි මේ මොකද්ද? මේ බලය x නම් මේ බලය y නම් බබා ඒ බල දෙකේ සංප්‍රයුක්තය කවුද? R වෙනවා. එහෙනම් මෙයා මේ බලය බවට පත් කිරීමට අපි කියන මොන බලය සෙවීම කියලාද? සංප්‍රයුක්ත බලය සෙවීම. ඌ අනිත් පැත්තට ආයි හදනකට අපි කියනවා මම දන්න මෙතන කිසියම් හෝ ළමෙක් ඉන්න මේක දන්න මට ඒ ළමෙක් උත්තරයක් දෙන්න. උත්තරයක් දෙන්න මට. හරි. විභේදනය. අපි ඒකට කියනවා විභේදනය මොන විභේදනයද? බල විභේදනය. අපි ඒකට කියනවා බල විභේදනය. එහෙනම් මේ බල දෙක තනි බලයක් කිරීම බබා සංප්‍රයුක්තය නම් තනි කෙනෙක් දෙන්නෙක් කිරීම බල විභේදනයයි. අන්න. එහෙනම් බල විභේදනය කියලා දැන් අපි මාතෘකාව දෙන්න කලින් මම ඕක කිව්වේ ඒකයි. එහෙනම් දැන් ඔයගොල්ලන්ට හොඳටම තේරෙනවා බල විභේදනය කියන්නේ මොකද්ද? තනි කෙනෙක් මොන බවට පත් කිරීම? දෙන්නේ බවට පත් කිරීම. හැබැයි ඒ දෙන්නා නිකම්ම නිකන් දෙන්නේ නෙවෙයි. උන් දෙන්න එකිනෙකට ලම්බක දෙන්නේ. උන් දෙන්න එකිනෙකට ලම්බක දෙන්නේ. තේරුණානේ? හරි. එහෙනම් මේ විදිහ මේ බල දෙක තනි බලයක් බවට පත් කළා ආයු මේ දෙකක් බවට පත් කරන්නේ නෑ. ඒක අපි ඉගෙන ගන්න නෑ ඒ ලෙවල් වලදී. හැබැයි ලම්බක බල දෙකක් තනි බලයක් බවට පත් කරලා ඒ බලේ නැවත මේ විදිහට හදන්න පුළුවන් කියන එක අපි ඒ ලෙවල් වලදී ඉගෙන ගන්නවා. ඒකට තමයි අපි කියන්නේ බල විභේදනය. ඒතකොට නිකම් නිකන් දෙන්නෙක් නේ මේ දෙන්න එකිනෙකට ලම්බක දෙන්නේ. හරිනේ? හරි. එහෙනම් කවුරු හරි බල විභේදනය කියන්නේ මොකද්ද කියලා අහුවොත් මොකද්ද වා කියන්නේ උත්තරේ? කිසියම් බලයක් ලම්බක බල දෙකක් බවට වෙන් කිරීම තමයි බල විභේදනය කියන්නේ. ඒක කරන්නේ කොහොමද කියලා අහුවොත් එයා කියන්න තාම ඉගෙන ගත්තේ නෑ ඕයි ඉගෙනගෙන කියලා දෙන්න. හරි? එහෙම කියන්න. තාම ඉගෙන ගත්තේ නෑනේ. හරි අපි යන් ඉගෙන ගන්න. ලියන්න මෙහෙම මාතෘකාව බල විභේදනය. ලියන්න මෙහෙම බල දෙකක් හෝ කිහිපයක් දෙකක් හෝ කිහිපයක් නෙමෙයි බල දෙකක් තනි බලයක් බවට
හැරවීම සංප්‍රයුක්ත බලය සෙවීම ලෙස සංප්‍රයුක්තයේ සෙවීම ලෙස අර්ථ දක්වන අතර ඒ නැවත බල දෙකක් බවට වෙන් කිරීම බල විභේදනය ලෙස හැඳින්වේ. මෙහිදී අප විසින් අධ්‍යයනය කරනු ලබන්නේ ලම්බක බල දෙක අධ්‍යයනය කරනු ලබන්නේ සංප්‍රයුක්ත බලය ලම්බක බල දෙකකට විභේදනය කරන අවස්ථාවකි. හරි. පටගාල මේක ලියා ගන්න. පටගාල අංක දාගන්න ළමයි අංක දාපු නැති ළමයි දෙන්නෙක් විතර ඉන්නවා. ඒ ළමයි අංක දාගන්න. නමට ඉස්සරහින් අංක දාන්න. අංක විතරක් දාපු ළමයි ඉන්නවා. ඒගොල්ලෝ නම දාගන්න. හරි නේද? හරි. එහෙනම් කවුද ළමයි මේ බල විභේදනය කියන්නේ මොකද්ද? බල විභේදනය කියන්නේ මොකද්ද? තනි බලයක් බල දෙකක් බවට පත් කිරීම තමයි බල විභේදනය කියන්නේ. හරි? නැත්තම් ළමයිට කියන්න පුළුවන් දෙක නෙමෙයි වෙන ගානක් බැරිද? වෙන ගානකට බවට පත් කිරීමත් විභේදනය තමයි. නමුත් අපි ගණනය කිරීම වලින් හොයන්නේ තනි බලයක් බල දෙකක් බවට පත් කරන විදිය තමයි. ඒතකොට ඒකේ අපි සුවිශේෂී කාරණයක් හොයනවා. මොකද මේ සුවිශේෂී කාරණේ
ඒ බල දෙක එකිනෙකට ලම්බක විය යුතුයි. නේ? බල දෙක එකිනෙකට අනිවාර්යෙන් ලම්බක බල දෙකක් විය යුතුයමයි. හරිද? එහෙනම් මේ කතන්දර ටික සේරම මතකයිනේ. හරි. දැන් අපි යන් මේවා පොඩ්ඩක් අධ්‍යයනය කරන්න මොකද්ද මේ කියලා. හරි? වෙන කතාව. මෙතෙන් දැන් හොඳම කතාව වෙන්නේ මෙන්න අපිට තියෙන බලය. මෙන්න බලය අපිට තියෙන. මේ තියෙන බලය R කියලා බලය. හරි? ඔන්න තිරස්සත් එක්ක තීටා කෝණයක් හදලා R කියලා බලයක් අපිට දීලා තියෙනවා. මේක අපිට විභේදනය කරන්න ඕනේ. එහෙමත් නැත්නම් කොටස් කීයකට කඩන්න ඕනේද? දෙකකට කඩන්න ඕනේ. හරි? මම හිතනවා මේ බලය මෙන්න මේ වගේ කොටස් දෙකකට කැඩුවා. මේ බලය මෙන්න මේ වගේ කොටස් දෙකකට කැඩුවා. XY. උදාහරණයක් මම මෙතනම හදලා පෙන්නන්නම් ළමයින්ට. ඔයා හිතන්න මෙතන තියෙන නිව්ටන් 5ක්. හරි? මෙතන තියෙන නිව්ටන් කීයක්ද? 5ක්. මේ බලය කවුරු හරි විභේදනය කරන්නයි ගියොත් ළමෙක් ඇවිල්ලා මෙන්න මෙහෙම වැඩක් කරනවා. මේ පැත්තට නිව්ටන් 3යි මේ පැත්තට නිව්ටන් 4යි දානවා. මෙතන 90යි. බලන්න 3 වර්ගය ධන 4 වර්ගයේ වර්ගමූලය කීයේ? මේ r කියන එක්කෙනා සමාන වෙන්නේ 3 වර්ගය ධන 4 වර්ගයේ වර්ගමූලයට. එතකොට කීයද පුතා? 9යි 16යි 25යි 25ේ මූලය කියන්නේ උත්තරේ කීයද? 5යි. එහෙනම් මේ බලය බල දෙකක් විදිහට හැදුවා කියලා අපිට පිළිගන්න පුළුවන් නේද මේක? හරි. අන්න ඒ වගේ. ඒ වගේ ඕනම ළමෙක් දන්නෝ දැන් අර ඉස්සෙල්ලා සටහන හොඳට අධ්‍යයනය කරන්න. තනි එකෙක් දෙන්නෙක් කරන්නත් පුළුවන් දෙන්නෙක් එකෙක් කරන්නත් පුළුවන් දෙන්නෙක් එකෙක් බවට පත් කිරීම දැන් අපි මෙච්චර තාක්කල් කරා. මේක මෙයා බවට පත් කිරීම අපි මෙච්චර තාක්කල් කරානේ. දැන් අපි කරන්න හදන්නේ මෙයාව අන්නර දෙන්නෙක් බවට පත් කරන්න. මෙන්න මෙයාව අන්නර දෙන්නෙක් බවට පත් කරනකොට මෙන්න මූට සුපිරි නමක් කියනවා. මූට සුපිරි නමක් කියනවා. උගේ නම තමයි මෙන්න මේ බලයේ මොන කොටසේ? මේ බලයේ මොන කොටසේ? මෙයාගේ මොන කොටසේ? තිරස් සංරචකය. මොන කොටසේ? තිරස් සංරචකය. අන්න. මෙයාගේ නම තමයි මේකේ තිරස් සංරචකය සංරචකය කියලා කියන්නේ කොටසක් කියන එක. එහෙනම් තිරස් කොටස තිරස් සංරචකය නැත්තම් තිරස් විභේදන කොටස නැත්තම් තිරස් විභින්න කොටස. හරි? තිරස් විභින්න කොටස. ඔය විදිහට කියනවා. හරි? ඒ වගේම මේකට කියනවා ඕකෙම සිරස් කියලා දාලා ලියන්න. මොකද්ද? සිරස් සංරචකය, සිරස් විභේදන කොටස, සිරස් විභින්න කොටස. අන්න එහෙනම් බල දෙකක් ගත්තම x පැත්තට නැත්තම් මේ මෙන්න මේ දිශාවට තියෙන එකට අපි කියන තිරස් විභේදන කොටස. ඒ දිශාවටම තියෙන්න ඕනේ. තිරස්ව තියෙන එකට අපි කියනවා තිරස් විභේදන කොටස. සිරස්ව ඉහළට තියෙන එකට අපි කියනවා සිරස් විභේදන කොටස. හරි? ලියන්න මෙහෙම. දැන් r බලයක් එකිනෙකට ලම්බකව පවතිනා වූ r බලයක් එකිනෙකට ලම්බකව පවතිනා වූ කොටස් දෙකක් බවට විභේදනය කළ විට ඒවායේ විභේදනය කළ විට එම බල දෙක පහත දැක්වෙන ආකාරයට
හඳුන්වනු ලැබේ. හඳුන්වනු ලැබේ. හරි හඳුන්වනු ලැබේ. හරි මේක දැන් ටක් ගාලා ලියා ගන්න. එහෙනම් මේ බල දෙක දැන් කෑලි දෙක මේ බලය කෑලි දෙකකට දැන් කඩලා තින්නේ. එහෙනම් අන්න හඳුන්වන විදිය පටස් කලවක ලියා ගන්න. එහෙනම් මේක හඳුන්වන්නේ ඇත්තටම මෙහෙමයි. ආර්ගය කියලා හොඳේ. මේ හැම එකටම ආර්ගය කියලා පදයක් තියෙනවා. ආර්ගය තිරස් සංරාජිකය තිරස් විභේදන කොටස තිරස් විභින්න කොටස. මේකත් එහෙමයි ආර්ගය කියලා ලියන්න ඕනේ. ආර්ගය කියලා තමයි ඊටු ටික කියවන්න ඕනේ. හරි. පටස් ගාලා ලියා ගන්න. ලිස්ට් එකේ අවසානයේ ඉන්න මේ ළමයි දෙන්න මේ අනිවාර්යෙන් නම ඉස්සරහ අංකේ දාගන්න. නැත්තම් ටිකක් වෙලා ගියාම රිමූව් වෙනවා. බලන්න තම තමන්ගේ අංක දාගෙන තියෙන්නේ කියලා නැත්තම් ටිකක් වෙලා ගියාට පස්සේ ආයි රිමූව් වුණාම ලොක් වෙන්න බෑ හොඳේ. හරි නේද? හරි. හරි බලන්න. වෙලාව අවශ්‍යයිද? හරිනේ. දැන් අපි ගණිතමය සමීකරණ හොයන්න යන්නේ. මේ හොයන්නේ කොහොමද කියලා. ගණිතමය සමීකරණ හොයන්න යන්නේ මේ ටික හොයන්නේ කොහොමද කියලා. දැන් මට මෙන්න මේ කියන්නා වූ බලය මොන විදිහට කඩා ගන්න ඕනේ මේ කියන්නා වූ බලය කොටස් කීයකටද කඩා ගන්න ඕනේ දෙකකටනේ. ඉතින් මම මේ වැඩක් කරනවා. මේ බලය මට කොටස් දෙකකට තමයි කඩා ගන්න අවශ්‍ය වෙන්නේ. මම හිතනවා මේ බලය කොටස් දෙකකට කඩා ගන්නට කලින් මේ බලය හදන්න පුළුවන් වෙන්නේ මොන වගේ බල දෙකක් එකතු කරලාද කියලා මම හිතනවා. ඊට පස්සේ මට ත්‍රිකෝණ නියමය මතක් වෙනවා. නැත්නම් සමාන්තර ආශ්‍ර නියමය මට මතක් වෙනවා. මට තේරෙනවා මෙවැනි බලයක් මට හදන්න පුළුවන් වෙන්නේ මේ පැත්තට තියෙන බලයකුයි මේ පැත්තට තියෙන බලයකුයි මෙන්න මේ ඩබල් ඉරෙන් දාපු බලය මට හදන්න පුළුවන් වෙන්නේ මේ වගේ බල දෙකක් තිබ්බොත්නේ. ඒ කොහොමද කියන්නේ අපි දන්නෝ මේ පැත්තට බලයක් තියෙනවා නම් මේ පැත්තට තා බලයක් තියෙනවා නම් මේ බල දෙකෙන් ඇතිවන සංප්‍රයුක්තය හොයන්නේ අපි කොහොමද? කවුරු ඇඳලාද? සමාන්තර ආශ්‍රයක් ඇඳලා මොනවා කරලාද?
විකර්ණයන් නිර්මාණය කරලානේ. ඉතින් ඒ විදිහටම අපිට හිතන්න පුළුවන් විකර්ණය මේකයි කියලා හිතලා අපිට බද්ධ පාද දෙක ඇඳ ගන්න පුළුවන් නම් මේ බල දෙක ඇසුරෙන් තමාය මෙන්න මෙයා හැදෙන්නේ කියලා හිතන්න බැරිද? හිතන්න පුළුවන්. කිසියම් ළමයට ගිහින් දුන්නොත් මෙන්න පුතේ බලයක් මෙන්න පුතේ බලයක් කියලා. ඌ මොකද්ද කරන්නේ? අග්ගාල සමාන්තරාශ්‍රයක් ගහලා මෙතනින් අඳිනු සම්ප්‍රයුක්තය හොයනවා. දැන් අපිට බැරි ඇයි බැරි හිතන්න සම්ප්‍රයුක්තය මේක නම් මේ බද්ධ පාද දෙක මගින් අර බලයේ කොටස් දෙක නිරූපණය වෙනවා කියලා. අන්න. එහෙනම් මේ දෙන්නා තනි කෙනෙක් කිරීම අපි කලින් ඉගෙන ගත්තා. දැන් අපි කරන්න හදන්නේ මෙයා ඇසුරෙන් අර කොටස් දෙක හොයන්න. දැන් අපි බලමු මේක හොයන හැටි. එකේම අනිත් පැත්ත. හොද මඩේ දානවා වගේ වැඩක් කරන්නේ නෙමෙයි. ලොග් සහ ඇන්ටි ලොග් හොයනවා වගේ වැඩක්. හරි? එහෙනම් අපිට දැන් දීලා තියෙන්නේ බල මේ වගේ දෙකක්ද දීලා තියෙන්නේ එකක්ද? එකයි දීලා තියෙන්නේ. මේ තියෙන්නේ බඩු ඔන්න බලේ. ඕක තමයි අපිට දීලා තියෙන්නේ R කියලා. නේ? ඕකෙන් අපි දෙකක් හොයා ගන්න ඕනේ. එහෙනම් අපි ඕක විකර්ණයේ විදිහට තියලා මේ පැත්තට එක පාදයකුත් මේ පැත්තට මොකද්ද? තව පාදයකුත් සිටිනසේ අඳිනවා. හරිනේ? ඔය පැත්තට තව පාදයකුත් සිටිනසේ අඳිනවා. මෙහෙම. එහෙනම් මෙයා මම නම් කරන x කියලා, මෙයා නම් කරන මම කවුරු කියලාද? y කියලා. මෙයා නම් කරන y කියලා. හරිනේ? එහෙනම් මෙවැනි බල දෙකක් තිබුණේ නම් කිසියම් හෝ ළමයකට මොකද්ද? මූව හොයන්න පුළුවන්. ඒ බලය දැන් මේ දෙන්නෙක් බවට පරිවර්තනය කරලා තියෙන්නේ මම. හරිද? ඕනම ළමයට තේරෙනවා මේක නිවැරදි කියලා. හරිද? මේ දෙකක් තිබුණොත් කොල්ලෝ කරන්නේ මොකද්ද? සමාන්තරාශ්‍රයක් ගහනවා පට ගාලා. නිර්මාණය කරා. හරි. දැන් මට මෙන්න මෙයා හොයන්න ඕනේ. මේ කෝණේ θ කියලා හිතන්න. මට මෙයා හොයන්න ඕනේ. සහ මට මෙයා හොයන්න ඕනේ. මම මොකද්ද කරන්නේ? මෙයා x හොයන්න නම් මම මොකද්ද කරන්නේ? මේ සමාන්තරාශ්‍රය දිහා මම හොඳට බලන් ඉන්නකොට මට පේන මෙන්න මෙතන ත්‍රිකෝණයක්. පේනවනේ? ත්‍රිකෝණයක් පේනවා. ඒ ත්‍රිකෝණේ මෙන්න මෙතන ලම්බකයි කියලාත් මට පේනවා. ඇයි ඒ? මම මේ ඇන්දේ නිකන් සමාන්තරාශ්‍රයක් නෙමෙයි ස්පෙෂල් සමාන්තරාශ්‍රයක්. ඒකේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? මම මේ ඇඳපු සමාන්තරාශ්‍රයේ විශේෂත්වයක් තියෙනවා. මොකද මම මේ බල දෙක ගත්තේ එකිනෙකට ලම්බක ලෙස. එහෙනම් එක කෝණයක් අංශක 90ක් වෙච්ච සමාන්තරාශ්‍රයට නමක් කියනවා අපි ඍජු කෝණාශ්‍රය කියලා. එහෙනම් මේක ඍජු කෝණාශ්‍රයක් වෙනවා. මොකද්ද? මොකද්ද බබා කරේ? මේ වගේ බලයකට කොටස් දෙක අපි ගත්තේ එකිනෙකට මොන විදිහටද? ලම්බක විදිහට. අපිට වෙන ඕන විදිහකට ගන්නත් පුළුවන්. නමුත් මම කිව්වා වෙනත් විදිහට බල දෙකකට සෙවීම අපේ සිලබස් එකේ කරන්නේ නෑ කියලා. ලම්බක බල දෙකක් හොයන එක තමයි කරන්නේ. නම් ලම්බක බල දෙකක් අරගෙන මේක සමාන්තරාශ්‍රය සම්පූර්ණ කරාට පස්සේ මේ කෝණය 90 නම් මේ කෝණයත් මොකෝ වෙන්නේ 90ක් වෙනවා මේ සමාන්තරාශ්‍රය. එතකොට මිත්‍ර කෝණ වලින් මේකත් 90ක් වෙනවා. මිත්‍ර කෝණ වලින් මේකත් 90ක් වෙනවා. එතකොට කෝණ හතරම කීයක් වෙනවද? 90ක් වෙනවා. එහෙනම් මේක නොදැනීම ඍජු කෝණාශ්‍රයක් බවට පත් වෙනවා. අන්න ඒක නිසා මෙතන 90ක් කියලා ගත්ත නිසා මෙතනත් මොකද ගන්න පුළුවන් මට? 90ක් කියලා. මට දැන් පේනෝ ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක් පේන නිසා මට පුළුවන් x කියන එක කෙනා හොයන්න. මං කරන්නේ මේ පේන ඍජුකෝණී ත්‍රිකෝණයට නැත්තම් A B කියන බලයට අපි නිර්මාණය කරගත්ත CD කියලා. ඕනද? ඔය දෙක තමයි අපේ නිර්මාණය. BC AC නිර්මාණය කිරීම තමයි අපි කරේ. එතකොට මට ABC ත්‍රිකෝණය දිහා බලලා වැඩක් ලියන්න පුළුවන්. ABC ත්‍රිකෝණය දිහා බලලා වැඩක් ලියන්න පුළුවන්. cos theta කියන එක. cos AC AB බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය. ඒ කියන්නේ AC බෙදීම AB. එනම් theta සාරි AC x නේ x ඉහුත් R අන්තරෙන්
R theta sin mata hariද x sama පේනවා මෙතන අංශ ගානක් වෙච්ච දී. ABD කෝණය. එහෙනම් මම sin ලියනවා. sin theta sin theta කියලා. එහෙනම් බල දෙක මොකක්ද වෙන්නේ? කොටස් දෙකකට කැඩුනා. බල දෙක කොටස් දෙකකට කැඩුනා. ඒකට සාර දෙන්න මෙහෙම. සාරාංශ දෙකෙන් R ලෙස තිබූ බල දෙක බල දෙක නෙමෙයි. R එකක් කැඩුනා. x එකක් අනෙක් වාගේ කවුද අපි ඉගෙන ගත්තා කවුද කියන්නේ r θ කියලා. එහෙනම් r cos θ තමයි x කියන්නේ. මේක r sin θ. r කවුද? sin θ. r θ. එතකොට බලේ මෙහෙම එකයි මෙහෙම එකයි ලෙස විභේදනය වුණා. එහෙනම් ඔයාලට තේරෙනවා කෝණෙට නේ කෝණෙ කැපෙනවනේ. මේ කෝණෙ කැපෙනවද නැද්ද? මම මෙහෙම තියාගෙන අත මෙහෙම කරනකොට කෝණෙ කැපෙනවා. මෙහෙම කැපෙනවා නම් කැපෙනවා නම් cos මේ කෝණ මේ sin එම කවන්ට පාඩම් මුල්ල කැපෙන cos කැපෙන්නේ නැත්නම් එහෙම නැත්නම් මෙහෙම හිතන්න. ගෑවිච්ච පැත්තට කෝණයට ගෑවිච්ච පැත්තට විභේදනය කරනවා නම් cos. හරිද? ගෑවිච්ච පැත්තට. කොහොමද ගස් වල ගෑවෙන්නේ මොකද? කන්දේ ගෑවෙන්නේ cos නේද? එහෙනම් ගෑවිච්ච පැත්ත නම් cos අනිත් පැත්ත නම් sin. එහෙම නැත්නම් කැපෙනවා නම් cos නැත්නම් sin. ඒක හොඳයිනේ. කැපෙනවා නම් cos නේ. cos sin. හරි කැපෙන්නේ එහෙනම් මොකක් හරි ඔන්න සාරාංශය අපි දන්න අපි හොයාගත්ත සාරාංශය. දැන් අපි දන්නවා වැඩ වගේ දන්න මොකක්ද අනිත් බල කරන්නේ දෙකක් බල දෙන්න ලේසි. අනිත් බල දෙකක් වඩපත් කරන්න හොඳටම දන්නවා. එහෙනම් අපි ඒකට මූලික ආරම්භය ගත්තේ මෙන්න මෙතනින්. මෙයා සම්ප්‍රයුක්තේ නම් ඌව හැදිලා තින්නේ මේ වගේ ಜಾති දෙකක් එකතු වෙලා ඉතින්. හරි. ඉතින් මේ එකතු වෙච්ච ಜಾති දෙක හොයාගන්න තමයි අපි දැන් මේ try කරේ. ඉතින් වැඩි සාර්ථක වුණා. කැපෙන පැත්තට r වතාවක් cos θ අනිත් පැත්තට r වතාවක්
හරි මොකද්ද පුතා අපි ත්‍යාගී කැපෙනවා නම් කුස් නොපෙනවා මෙහෙම මේ පැත්ත කැපෙන පැත්ත මේ බලයේ වතාවක් කොස් තීටා මේ බලයේ කොස් තීටා අනිත් පැත්තට බලයේ වතාවක් මොන සයින් තීටා ඔන්න අපි කොටස් කඩාගත්තා මෙහෙම මෙහෙම ආකාර ප්‍රයෝග කලේ ආකාර ප්‍රයෝග බලයේ නම්බර් කොටස්කට නම්බර් කොටස් දෙක බවට වැඩි කිරීම සඳහා පහ ක්‍රමයේ අන්වය කරමු වේදනික කිරීම සඳහා එක කියලා කියනවා කරපු එක අන්තිමට ලියා ගන්න සාරාංශය කියලා. පොත දෙකට බෙදාගෙන ඒ කියන්නේ මෙහෙමයි. මේක මුලින්ම අඳින්න ළමයි. හරිද? දැන් ඔයගොල්ලෝ පොතේ මේ රූප සටහන මුලින්ම අඳින්න. හරිද? ඔයගොල්ලෝගේ පොතේ රූප සටහන මේ රූප සටහන මුලින්ම අඳින්න. ඊපස්සේ පොත දෙකට බෙදාගෙන මේ පැත්තේ එක x කියන එක නෑ. ඒ කියන්නේ මේ පැත්තට තියෙන සංරචකය හොයපු එක තියෙන්නේ මේ x සමාන r cos θ කියලා ඒක ලියා ගන්න. පොතේ අනිත් පැත්තේ අනිත් එක ලියා ගන්න සාංශය කියලා යටින් කොටුවක් දාලා ලස්සන ලියන්න. හරි? එතකොට පැහැදිලිව ඔයගොල්ලන්ට පේනවා. පැහැදිලි. ළමයි දැන් සවුන්ඩ් එක හොඳට ඇහෙන්නේ නැද්ද? දැන් ඇහෙනවනේ. ඇහෙන්නේ නැද්ද? ඇහුන්නේ නැති කට්ටිය ලියාගෙන මම කිව්වේ මේ සංරචක දෙක ඒ කියන්නේ පහත පරිදි සංරචක දෙක හොයමු කියලා. හරිද? සම්ප්‍රයුක්ත බලයේ ලම්බක සංරචක දෙක සෙවීම සඳහා පහත ක්‍රමයේ අනුගමනය කළ හැකියි කියලා ලිව්වේ.
ඊට පස්සේ අර කොලේක කියන්නේ ඕගොල්ලෝගේ පොතේ මැදින් මේ රූප සටහන ඇඳලා පොත දෙකට බෙදාගෙන sin එකයි cos එකයි ලිව්වා. ඊට පස්සේ සාරාංශය කියලා අවසාන කොටුව ලිව්වා. හරි. පිළිවෙලයි එතකොට නෝට් එක. හරි. එහෙනම් මොකද්ද? කැපෙනවා නම් කෝණේ ඒ පැත්තට එන්නේ මොකද්ද? r වතාවක් cos θ. අනිත් පැත්තට sin θ. r වතාවක් sin θ. දැන් උදාහරණයක් මම එකක් හදලා පෙන්නන්නම්. example 1 බලන්න. අපිට දීලා තියෙන බලයක් මෙන්න මේ වගේ. මේ පැත්තට නිව්ටන් 100යි. හරි. මේ පැත්තට නිව්ටන් 100යි මේක අංශක 60යි කියලා දීලා තියෙනවා. මට දැන් අවශ්‍ය වෙනවා මේ බල කීයක් බවට පත් කරගන්නේ? 2ක් බවට. මම එතකොට මොකද්ද කරන්නේ? මේ පැත්තට ලියනවා 1ක් අනිත් පැත්තට ලියනවා ඊට ලම්බකව තව එකක් නේ? ලම්බකව තව එකක්. මේ පැත්තට තියෙන එක මොකද්ද? 100යි මොන 60යිද? cos 60යි. 100යි cos 60යි. හයි කෝණය අපි මෙහෙම පාත් කරාම කෝණය අපේ අතින් කැපිලා යනවනේ. කැපෙනවා නම් cos එන්නේ. හරි? කැපෙනවා නම් cos එන්නේ. කැපෙන්නේ නැත්නම් sin එන්නේ. එහෙනම් 100යි cos 60යි 100යි sin 60යි. එහෙනම් උඩට මේකට එන්නේ 100යි sin 60යි. සමානයි 100යි cos 60යි. කීයද පුතා 100යි cos 60යි කියන්නේ? 100යි වර්ගමූලය 3 බෙදීම 2යි. cos 60යි කියන්නේ. නෑනේ. cos 60යි කියන්නේ භාගය. හරි? මෙතන 100යි sin 60යි කියන්නේ වර්ගමූලය 3 බෙදීම 2යි. වර්ගමූලය 3 බෙදීම 2යි. සමානයි 100 වරක් භාගය කීයද පුතා? 50. සිය වරක් මූලය 3 බෙදීම 2 කියන්නේ 50යි මූල 3යි. ඇයි? මේකට මේක කැපුණාම 50යි 50යි මූල 3යි. 50යි මූල 3යි. අන්න මම මොකද්ද කරේ? මේ අර කියන්නා වූ තනි බල ගිය බඩ විභේදනය කරේ. 2ක් බවට. මේ තියෙන්නේ තිරස් විභේදන කොටස. මේ තියෙන්නේ සිරස් විභේදන කොටස. හරි? දැන් කවුරු හරි ළමයි කියන්න පුළුවන් මෙහෙම. හරි.
සර් ඔය කරපු ක්‍රමේ හරිනම් අපිට හදලා පෙන්නන්න මේකෙන් මොන පැත්තටද අනිත් පැත්තට හදලා පෙන්නන්න අරය එනවාද කියලා මම පෙන්නන්නම් හදලා මොන බලන්න මෙයා එනවාද කියලා r සමානයි අපි දන්නවා ලම්බක බල දෙකක සංප්‍රයුක්ත වෙන්නේ x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය අනුව අපි බලමු x ට දින්නේ මොකක්ද කියලා x ට දින්නේ 50 50 වර්ගය ධන y ට දින්නේ 50යි මූල 3 ඒකේ වර්ගය ඒකේ වර්ග මූලය 50 වර්ගය 2500යි 50යි මූල 3 වර්ගය 50 වර්ගය 2500යි මූල 3 වර්ගය කීයද 3යි 2500යි මෙතන 2500 3ක් කියන්නේ 7500යි එකතු කරාම දසදහසයි අන්න දසදහසේ වර්ගමූලය කීයද 100යි නිව්ටන් බලන්න හරිද කියලා හරි නේද එහෙනම් මේ බලය වෙනුවට අර බල දෙක නියෝජනය කරන්න පුළුවන් ඉතින් ළමයි කියයි හරි උත්තරේ නම් ආවා හැබැයි දිශාව ආවේ නැත්තේ කොහොමද කියලා උත්තරේ බලයේ විශාලත්වය නම් ආවා මේ 60 කෝණේ ආවේ නැතුනොත් එහෙම අපිට ඒකත් අවුල් ඒකත් හොයලා පෙන්නන්න අපි දන්නවා ලම්බක බල දෙකක් තියෙන වෙලාවට සංප්‍රයුක්ත බලයට මෙන්න මේ ආනත කෝණය θ නම් tan θ සමාන වෙන්නේ y බෙදීම x වලට නැද්ද y බෙදීම x වලට අපි ඒක හදලා දිනවා y බෙදීම x එහෙනම් tan θ සමානයි y කියන්නේ 50යි මූලය 3යි x කියන්නේ පුතා කීයද 50යි 50ට 50 කැපිලා යනවා tan θ සමානයි කීයද මූලය 3යි θ සමානයි කීයද θ සමානයි කීයද tan θ මූලය 3යි කියන්නේ θ 60යි tan කීයද මූල 3 වෙන්නේ tan 60 නේද මූල 3 වෙන්නේ හරි එහෙනම් ඒකත් නිවැරදි නේද හරි ඔන්න උත්තරය ආවා ඉතින් බලන්නකො ළමයි මේ ක්‍රමෙන් අරක හැදුවා අරකින් ආයේ මේක හැදුවම මේ කියන්නා වූ ඒ දේ එනවනම් මේ ක්‍රමේ ඉතාමත්ම සාර්ථකයි එහෙනම් මම මේක මකනවා ඔයගොල්ලන්ට එක්සැම්පල් 1 ලියා ගන්න දෙනවා හරි පටස් ගාලා ලියා ගන්න එක්සැම්පල් 1 හරි මෙන්න එක්සැම්පල් 1 මෙතන ඉඳන් මෙතෙන්ට ගියා මෙතන ඉඳන් මෙතෙන්ට ආවා මෙතන ඉඳන් මෙතෙන්ට ගියා පට ගාලා එක්සැම්පල් 1 ලියා ගන්න ලියන ගාන පහත දැක්වෙන එක් අවස්ථාවේදී
පහක් දැක්වෙන එක් අවස්ථාවේදී දී ඇති බලය ලම්බක කොටස් දෙකකට විභේදනය කරන්න. මම දෙක ගන්න. ඔන්න ගන්න. පළවෙනි එකට උත්තරේ කවුරු හරි දාන්න පළවෙනි එකට කොම ටික හදන්නම ශනිකව එක සැරේ කොම එකක් කරනවා. සමහර වෙලාවට මගදී හිර වෙන්න ඉඩක් තියෙනවා. කමන්නේ.
කෝෂලී කියන එක්කෙනෙක් උත්තරේ දාලා දෙන උත්තරේ පළවෙනි ගානට ඉස්සෙල්ලම හරිද? දෙවෙනි එකටත් උත්තරේ දාලා දිනවා. කෝෂලී හරි. නවංජනා දාලා තිනවා. හිමාය විශ්ව ප්‍රභාතිය දාලා තියෙන උත්තර පහම නිවැරදිව. හරි. අපි ලබන සතියේ තියෙන ටෙස්ට් එකේ මේ උගන්වපු සියලුම කරුණු දෙනවා. ආලෝකයෙන් සහ ඒකකහමාන ආලෝකය සහ යාන්ත්‍ර විද්‍යාව කරුණු තුනම දෙනවා. හරි. පාඩම් කරලා ඉන්න හොඳට හොඳේ. ආලෝකය මේ කියන්නේ අඟහරුවාදා උගන්වන ඒවා නැහැ. දෙන ඊට කලින් උගන්වපු සියල්ල දෙනවා. හරි. ඒ නිසා හොඳට සූදානමින් ඉන්න. දැකපු ප්‍රශ්න නෙමෙයි ඉන්නේ. හොඳේ. ඒකත් මතක තියාගන්න. දැකපු ප්‍රශ්න නෙමෙයි ඉන්නේ. නිවැරදිව අලුත් ප්‍රශ්නයක් කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ අඳුර ගන්න ඕනේ. දැකපු ප්‍රශ්න ඉන්නේ නැහැ. හරි. right. අපි බලමු මෙහෙම. මේක පට්ටලේසි. මේ පැත්තට කොටසක් විවේදනය කරන්න පුළුවන්. මේ පැත්තට කොටසක් විවේදනය කරන්න පුළුවන්. මෙහාට කැපෙනවා. කොනේ කැපෙනවා නම් 50යි cos 45යි. කෝණේ කැපෙන්නේ නැත්නම් 50යි sin 45යි. හරි 50යි sin 45යි. 50යි cos 45යි කියන්නේ බබා එකයට මූලය 2යි නේ.
එකයට මූලය 2යි. ඒ කියන්නේ 50 බෙදීම මූලය 2යි. 50 බෙදීම මූලය 2යි කියන්නේ කීයද පුතා? 50 බෙදීම මූල 2යි. වැඩි කිරීම මූල 2යි. මේ පැත්තත් වැඩි කරන මූල 2කින් අපිට එහෙම සුළු කිරීමකුත් ඕන නම් කරන්න පුළුවන්. 50 බෙදීම මූල 2 කියන එක අකිල මේ හරය පරිමේය කරනවා කියලා කියන්නේ. උඩයි යටයි දෙක මූල දෙකෙන් වැඩි කරන්න පුළුවන්. එතකොට මේ උඩ යටයි දෙක මූල දෙකෙන් වැඩි කරා. ගණිත කර්මයක් ඈ. භෞතික විද්‍යාව නෙමෙයි. 50යි මූල 2යි. මම දැක්ක කවුරු හරි මේක දාලා තියෙන කවුද? හිමාෂානේ. ඔව්. මේක 2යි. උත්තරේ නෝ 25යි මූලය 2යි. උත්තරේ 25යි මූලය 2යි. උඩ එක සුළු කරන්නේ කොහොමද? මෙයා එයා සුළු කරන්නේත් එහෙමයි 50යි sin 45යි. sin 45 කියන්නේ එකයට මූලය 2යි. උත්තරේ නෝ 50 බෙදීම මූලය 2යි. ඒ කියන්නේ 50යි මූලය 2 බෙදීම 2යි. ඒකෝ උඩයි යටයි දෙකම මූලය 2කින් වැඩි කරාම උඩ මූලය 2කින් වැඩි කරාම 50යි මූලය 2යි. යට මූල 2කින් වැඩි කරාම මූල 2 වරක් මූල 2 කියන්නේ 2යි. උත්තරේ 25යි මූලය 2යි. හරි? 25යි මූලය 2යි. හරිද? ඔක තමයි ආන්සර් එක එන්නේ ඔයගොල්ලෝ. මතක තියාගන්න මගෙත් එක්ක යාළුවෙක් හිටිය දවස්වල ඒ යාළුවට මේ බල විභේදනය කරපු දවසේ ෆිසික්ස් පන්ති නෙමෙයි ඇප්ලයිඩ් පන්ති. ඒ ඉතින් කොහෙ මොන පන්තියේ ගියත් බල විභේදනයේ ඉතින් බල විභේදනයමනේ මේකම තමයි. හරි? එදා ගෙදර ආවේ සෑහෙන අප්සෙට් එකකින් හේතුව බල විභේදනයේ කිසිම දෙයක් එයාට තේරුන්නේ නැහැ කියලා. හරි? බල විභේදනයේ කිසිම දෙයක් එයාට තේරුන්නේ නැහැ කියලා තමයි ගෙදර ආවේ. ඇවිල්ලා අපින් ඇහුවෙත් නැහැ. මට අපිට කිව්වේ බල විභේදනයේ අවුල් බං එහෙම කියලා. හැබැයි මම ඉදිරිපත් වෙනවා ඒ වගේ වෙලාවට ටක් ගාලා මේ ළමයාට මේක කියලා දෙන්න. හරි? නමුත් ඒ ළමයා ඒ වෙලාවේ කැමති වුණේ නැහැ. අපි සමහර යාළුවෝ හිටියා මේ අනිත් කෙනාට ඒක තේරුන්නේ නැහැ කිව්වහම පට්ට ෆිට් එකක් එනවා හිතට. හරි? ඒ කියන්නේ අඩෝ ඌට තේරිලා නැහැ මට තේරුණා කියලා එහෙම පට්ට ෆිට් එකක් එනවා එහෙම කරන්න එපා. Taman දන්න දේ අනිවාර්යෙන් ඉදිරිපත් වෙලා හෝ එයා ඇහුවා හෝ නැතා කියලා දෙන්න Taman උත්සාහ කරන්න. එයා අකමැති නම් පමණක් නැවත නොකිය ඉන්න. එයා කැමති නම් Taman දන්න දේ කියන්න ආයි දෙපාරක් හිතන්න එපා. මම නම් ඉස්සර දන්න හැම කෙනාටම කියලා දෙනවා. හරි? ඉතින් ඒ යාළුවා ගැන කී හිටියේ යාළුවා තනියෙන් උත්සාහ කළා පළවෙනි වර C සාමාර්ථ 3ක් එයා ගත්තා. පළවෙනි පාර C සාමාර්ථ 3ක් ගත්තා. හරි? ඊට පස්සේ ගිය මතේරියේ නෑ I භාගය ලිව්වා. A සාමාර්ථ 2යි B සාමාර්ථයක් අරගෙන ඉංජිනේරින් ෆැකල්ටි ගිහිල්ලා තමයි නතර වුණේ. හරි? ඉතින් බල විභේදනයේ එදා බැරි වෙච්ච ළමයා ඉංජිනේරින් ෆැකල්ටි ගිහිල්ලා තමයි නතර වුණේ. හරි? එතකොට ඒ C3ක් ගන්න පවා අසීමිත කැපකිරීමක් එයා කරා. මම හොඳටම දන්නවා. අපිට පෞද්ගලිකව මට වඩා ඒ ළමයා මහන්සි වුණා. හරි? මට වඩා ඒ ළමයා මහන්සි වුණා. එතකොට මම 2023 ළමයින්ට ඒ කියන්නේ ඕගොල්ලන්ට පන්ති පටන් ගන්නතර පස්සේ මගෙත් එක්ක පාඩම් කරපු ඒ ඉංජිනේරින් ෆැකල්ටි ගිය ළමයා සහ මගෙත් එක්ක පාඩම් කරපු තව ළමෙක් ඉන්නවා. එයා දැන් මේ වෙනකොට බෙහෙත් දෙනවා මේ කියන්නේ ડોක්ටර් කෙනෙක්. හරි? ඉතින් මම එයාවත් ගෙන්නලා ඒ පාඩම් කරපු විදිහ මම කියලා දෙන්නම්. මට අද වගේ මතකයි ඒ පාඩම් කරපු දවස් මතකයි. ඒතර මට මතකයි මේ ළමයා නේද අර දැන් බෙහෙත් දෙන්නේ කියලා. හරි? මේ ලෙඩුන්ට බෙහෙත් කරන්නේ හොස්පිටල් එකේ මම එක දවසක් ගියාම වෝඩ් රවුන්ඩ් මගෙත් එක්කම වෝඩ් රවුන්ඩ් ගියා. හරි? ඉතින් මම ඉංජිනේරින් ෆීල්ඩ් එකේ හින්දා මට ඒක අලුත් දෙයක්. මට හිතුණා අර ඒ දවස්වල මගෙත් එක්ක පාඩම් කරපු කෙනා නේද මේ වෝඩ් රවුන්ඩ් ගිහලා අර ලෙඩුන්ව බලන්නේ කියලා. හරි? ඉතින් ඒ ළමයාත් පළවෙනි වර S සාමාර්ථ 2ක් අරන් භෞතික විද්‍යාව අසමත් වෙලා තමයි මට හම්බුනේ. ඒ කියන්නේ මගේ පොඩි කාලේ ඉඳන් යාළුවෙක් නෙවෙයි. එයා මට හම්බෙන් පන්ති එකදී තමයි හම්බුනේ. මොකද එයාගේ උනන්දුවක් තියෙන බව මට තේරුණා කතා බහ කරාට පස්සේ. හරි? නමුත් එයා ඒ සාමාර්ථ 3ක් අරන් තමයි නතර වුනේ. හරි? අසමත් වෙච්ච භෞතික විද්‍යාවට පවා ඒ සාමාර්ථයක් අරගෙන දිස්ත්‍රික් රැංක 16 වෙලා 2013 හම්බන්තොටින් 16 වෙලා තමයි
මෙඩිකල් කොලෙජ් ගියේ දැන් එයා වෛද්‍යවරයෙක්. හරි. ඒ නිසා සියලු දෙනාටම පුළුවන් හැකියාව තියෙනවා කැපවීම පමණයි අවශ්‍ය වෙන්නේ. හරි. C සාමාර්ථ 3ක් ගන්න කියන එකත් A level කරලා maths biomaths කරලා සුපිරි රිසල්ට් එකක්. හරි. ඒක මතක තියාගන්න. ඒක නිසා මේ හොඳට වැඩ කරන්න. මම මේ බල විභේදනයේ යටතේ මට මතක් වුණාම කිව්වේ මම කිසියම් හෝ ළමෙක්ට ඒක අමාරු නම් ඒක අමාරුයි කියලා චුට්ට නැත්තම් කාගෙන් හරි අහගෙන එහෙම කරන්න එපා. තමන් පුළුවන් තරම් උත්සාහ කළා බැරිම තැන විතරක් අහගන්න. හරි. තමන් තනියෙන් උත්සාහ කිරීම තුළ අධ්‍යක්ීම් බර ගාණක් එකතු වෙලා ඒක ශක්තියක් විදිහට ඔබගේ ගබඩා වෙලා තියලා එකවර මතු වෙනවා. එතකොට ඉතින් හරියට හරි. දැන් ඒක හරි. මම කරනවා. ඊළඟ ගාන. මෙයා සමහර ළමයි එක්තරා කටපාඩම් ක්‍රමවේදයකට කොටු වෙලා ඉන්නවා. මොකද්ද? දැන් ඕගොල්ලෝ නම් එහෙම වෙන එකක් නැහැ. මොකද මම ඉස්සර ඉගෙනුවේ සාමාන්‍යයෙන් මම ඉස්සර ගෲප් ක්ලාසස් නේ කරේ. මම කැම්පස් එකෙන් අවුට් වෙනකන් කරේ ගෲප් ක්ලාස්. හෝල් ක්ලාස් කරේ නෑ. හරිද? එතකොට මට හම්බෙන්නේ වෙන ක්ලාස් එකකට යන ළමයි. ඉතින් ඒ ළමයින්ගේ තියෙන දුර්වලතාවයක් තමයි ඒ ළමයි හැමදාම මේ පැත්තට තියෙන එක කොස් කියලා ගන්න. හැමදාම අනිත් පැත්තට තියෙන එක සයින් කියලා ගන්න. ඉතින් එහෙම ගන්න අවශ්‍යතාවයක් නැහැ. මම කිව්වා ඒ දීලා තියෙන කෝණෙත් එක්ක ඒක වෙනස් වෙනවා. හරි? ඔයා හිතන්න දැන් මේක මේ විදිහට ඇඳලා ඔයගොල්ලෝ පොත හරවලා බලන්න ඔය ආරේට මෙහෙට නේ පොත හරවලා බැලුවම අර සුපුරුදු ගානක් වගේ තමයි පේන්නේ. ඉතින් පොත හරව ගණන් හදන්න ඕනේ නැහැ. මෙහෙම මතක තියාගන්න. 100යි 100 වතාවක් කැපෙන පැත්තට කැපෙනවා නම් cos අනිත් පැත්තට sin. එහෙනම් මේ පැත්තට කැපෙනවා. එහෙනම් 100යි cos 30යි. 100යි cos කෝණය. මේක 100යි sin කෝණය. 100යි cos කෝණය. 100යි cos 30 කියන්නේ මූලය 3 බෙදීම 2යි. උත්තරේ 50යි මූලය 3යි. ඒ වගේම 100යි sin 30 කියන්නේ භාගයයි. උත්තරේ 50යි. හරි? උත්තරේ 50යි නිව්ටන්. හරි නේද? උත්තරේ නිව්ටන් 50යි. ඒ වගේම මේ ගානත් එහෙමයි. මේ පැත්තට කැපෙනවා අනිත් පැත්තට කැපෙන්නේ නැහැ. කැපෙන පැත්තට මේ පැත්තට 60යි cos 45යි. අනිත් පැත්තට 60යි sin 45යි. කැපෙන පැත්තට නම් cos කැපෙනවා නම් cos නැත්තම් sin. 60යි cos 45 කියන්නේ එකයට මූලය 2යි. ඒ කියන්නේ 60 බෙදීම මූලය 2යි. ඕනනම් Taman සුළු කරලා ඉවර වෙලා හරය පරිමේය කරලා තියන්නත් පුළුවන්. උඩයි යටයි දෙක මූල දෙකෙන් වැඩි කරන්න. උඩ මූල දෙකෙන් වැඩි කරාම 60යි මූල 2යි. යට මූල දෙකෙන් වැඩි කරාම මූල දෙක වරක් මූල දෙක කියන්නේ 2යි. උත්තරේ 30යි මූල 2යි. ඔය විදිහට ලියන්න පුළුවන්. හරිද? 30යි මූල 2යි. හරි? ඒ විදිහට ලියන්න පුළුවන්. 60යි sin 45 කියන්නේ එකයට මූලය 2යි. 60 බෙදීම මූලය 2යි උත්තරේ. අපිට පුළුවන්කම තියෙනවා 60 වරක් මූල 2 බෙදීම 2යි කියලා ලියන්න. මේක උඩ යටයි දෙක මූල දෙකෙන් වැඩි කරා. උත්තරේ එනවා 30යි මූල 2යි. 30යි මූල 2යි. හරි? ඔය දැන් උත්තරේ. මේක සුළු කරන්නේ කොහොමද? හරිම ලේසි. මේ පැත්තට 40යි cos 30යි. 40යි cos 30යි. මේ බලන්න කැපෙනවා නම් cos මේ කැපෙනවා නම් cos අනිත් පැත්තට sin. අනිත් පැත්ත අඳුරගන්නේ කොහොමද? ඉතින් දරුවෝ මේ පැත්තට ලම්බක පැත්ත වෙන්නේ මෙයානේ. හරිද? මට ඔන්න ඔතෙන්දී ළමයි තර්කයක් දැම්මා. ඒ මම පන්ති වල ගිය ළමයි. මම කිව්වා මේක 40යි. හරිද? මේ 40යි කැපෙනවා නම් cos කියලා. ඉතින් ඒ ළමයි කැපෙනවා නම් cos කතාව පිළිගත්තා. හරිද? ඒක පිළිගත්තා. ඉතින් ඒ ළමයි කිව්වා ඉතින් සර් මේ පැත්තට අනිත් එක්කෙනා මෙහෙට ගැහුවත් ඒත් ලම්බකයිනේ කියලා. නේ? නේ? ඒ ළමයා කියන එකේ යම් කිසි ඇත්තක් තියෙනවා. මේ පැත්තට එකක් හැදුවනම් ඊළඟ එකයි මේ පැත්තට ගන්න බැරි සර් ගත්තේ මේ පැත්තට නේ කියලා. අර පැත්තට ගන්න බැරි මොකද කියලා එහෙම තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මතක තියාගන්න සංප්‍රයුක්ත බලය අනෙක් බල දෙකට මැදි වෙලා තමයි තියෙන්න ඕනේ. මේ දැන් මෙහෙම දැම්මහම මේ බල දෙකට මැදි වෙලාද තියෙන්නේ මෙයා? නෑ එහෙනම් වැරදි. ඒ බල දෙකට මැදි වෙලා තමයි සංප්‍රයුක්ත බලය තියෙන්න ඕනේ. හරිද? අන්න ඒක තමයි තර්කය. 40යි cos 30යි මේක 40යි sin 30යි. හරිද? 40යි sin 30 කියන්නේ භාගයයි. උත්තරේ 20යි බබා. 20යි. මෙයා 40යි cos 30යි. 40යි cos 30 කියන්නේ වර්ගමූල 3 බෙදීම 2යි.
උත්තරේ 20යි මූලය 3යි. 20යි මූලය 3යි. 20යි මූලය 3යි. 20යි මූලය 3යි. අන්තිම එක මේක මේ පැත්තට 150යි cos 60යි. මේ පැත්තට 150යි sin 60යි. 150යි sin 60යි. 150යි cos 60යි කියන්නේ 150යි භාගය 150යි sin 60 කියන්නේ 150යි මූලය 3 බෙදීම 2. හරි 150යි භාගය කියන්නේ 150යි භාගය කියන්නේ 75යි 150යි මූල 3 බෙදීම 2 කියන්නේ 75යි මූල 3යි 75යි මූල 3යි. හරි ඔන්න උත්තරේ. හරි පරස් කාල ලියා ගන්න. හරිනේ 6 වෙනි ගාන 6 වෙනි ගාන 7 වෙනි ගාන විශේෂත්වයක් තියෙනවා. තරු ලකුණක් දාලා ලියා ගන්න. මොන 7 වෙනි ගාන විශේෂත්වයක් තියෙනවා. මම බලන්න. 40 මූල 3යි 6 වෙනි එකේ නිව්ටන් අංශක 30යි. ළමයි මේ අර ටියුට් එක ගන්න වෙන්නේ ඔයගොල්ලන්ට පහුවෙලානේ. දැන් මේ ටියුට් එක දුන්නේ නැති හේතුව තමයි ටියුට් එක හොඳ පිට කවරයක් ගහපු ටියුට් එකක් තියෙන්නේ. මේ ඔයගොල්ලන්ට print shop එකෙන්ම තමයි ගන්න අපරාධේ නැත්තම් ඔයගොල්ලෝ print කරන එක. weekly workbook එක මම මේක නම් ඔයගොල්ලන්ට print කරගන්න හරි අතින් ලියා ගන්න හරි පුළුවන් නේ. ඒක මම එවන්නම්. දැන් තව ටිකක්
හරි අපි බලමු මම මේ දැන් ඉන්ටර්වල් එක වෙලාවට දාන වීක්ලි වර්ක් බුක් 5. හරි. ටියුට් එක අපි මේ ඒ පළවෙනිදටම ගමුනේ. ඊට කලින් මොකක් හරි දෙන්න ක්‍රමයක් තුන මම දෙන්නම් මේ වීක්ලි වර්ක් බුක් එක දැන් දානවා. ඕකේ ඒක දින ගණන් ඕගොල්ලෝ හදන්න. හරි. ටිකක් අමාරු ගණනුත් තියෙනවා. ගණන් ගන්න එපා හොඳේ ටිකක් අමාරුයි තියෙන්නේ. මොකද සතියේදී උත්සාහ කරන්න තියෙන්නේ හොඳේ. සෙල්ලන්නේ හොම්බෙන් යන දේ. හරි. මේක ඇවිල්ලා 40යි මූල 3යි. cos 30යි. උඩහට යන්න 40යි මූල 3යි sin 30යි. නේ 40යි මූල 3යි cos 30යි කියන්නේ මොකද්ද? 40යි මූල 3යි cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. මේකට මේක කැපෙනවා 20යි. 20 වරක් 3 නිව්ටන් 60ක් එනවා. හරිද? නිව්ටන් 60ක්. උඩහට එනවා 40යි sin 30යි. එහෙනම් 40යි sin 30යි. 40යි මූල 3යි sin 30යි. sin 30 කියන්නේ භාගයයි. උත්තරේ 20යි මූලය 3යි. 20යි මූලය 3යි. ඒ වගේම මේක ඇවිල්ලා මෙහාට 100යි cos 60යි. ආන්න 100යි cos 60යි. කඩේරෙන් පෙන්වා තියෙන දිශාව එක දිශාවල ලෙස ගන්න. ඊට ලම්බක දිශාව අනෙක් දිශාව ලෙස ගන්නනේ. හරිම ලේසි. දැන් ළමයි කිය මේක අමුතුම එකන්නේ. කමන්නේ. මේ කඩේරෙන් පෙන්වලා තියෙන පැත්තට cos 60යි ඊට ලම්බක පැත්තකට sin 60යි. අපිට කෝණේ පෙන්වලා තියෙන්නේ මෙතන නම් අපිට මේ පැත්තට විභේදනය කරන්න නැතුව මෙහෙට විභේදනය කරන්න අපි කෝණේ දන්නවද? කෝණේ දන්නේ නැහනේ. මේ ටික දන්නේ නැහනේ එහෙම වුණොත්. අපි දන්න ටික මෙතනනේ. එහෙනම් එතෙන්ට නිකන් විභේදනය කරන්න. මේ පැත්තට 100යි sin 60යි. ඒ කියන්නේ 100යි cos 60 කියන්නේ භාගයයි. 100යි sin 60. මූල 3 බෙදීම දෙකෙන් වැඩි කරාම 50යි මූල 3යි. අනේ ඒව සුළු කරලා පෙන්නන්නකොනේ.
අනේ එහෙම අමාරුයි ඉතින්. හරි 100යි cos 60 කියන්නේ මේ 50යි භාගයෙන් ගුණ කරාම 50යි. ඔන්න. හරි. ඒ කියන්නේ මම හිතින් සුළු කරේ පුතා. හිතින් සුළු කරන්න මේක 100යි cos 60. cos 60 කියන්නේ භාගයනේ. භාගයෙන් ගුණ කරාම ගියේ 50යි. 100යි sin 60 කියන්නේ මූලය 3 බෙදීම 2යි. දෙකෙන් කැපෙන 100 50යි. 50යි මූලය 3යි. හරිම ලේසි ඔය වගේ එකක් තමයි එන්නේ. ඔන්න විභේදන කොටස්. මේ දෙන්න අනිවාර්යෙන් එකිනෙකට ලම්බයි. හරි. එහෙනම් චූටි ඉන්ටර්වල් පාරක් ගන්න 2.54යි 3යි 5ට එන්න හරියටම 3යි 5ට 2.55යි 3යි 5ට එන්න විනාඩි 10ක් තියෙනවා.